Praise the Lord. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. Hallelujah. උන්වහන්සේ තවත් දවසක් ලස්සන දවසක් අපිට දීලා තියෙනවා. උන්වහන්සේගේ වචනය ඉගෙන ගන්න. ඉතින් උන්වහන්සේගේ ප්‍රඥාව, උන්වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ අපිට දීලා තියෙනවා. මඟ පෙන්වීම දීලා තියෙනවා. ඉතින් අපි යුදස් පොත ඉගෙන ගමින් යනවා. මම හිතනවා මේ පොත ඔයගලන්ට විශාල ආශිර්වාදයක් වෙයි. මොකද උන්වහන්සේ මේ අවසාන කාලයට අදාළම මාතෘකාවක් කතා කරනවා. අදාළම දෙයක්. බොරු ගුරුවරු සහ ව්‍යාජ ගැන්වීම්, දූෂ්‍යකම් පැහැරීම් ඔබගේ හැම දෙයක්ම මේ කාලයට අදාළ පණිවිඩය උන්වහන්සේ කතා කරනවා. හොඳයි, අපි දැන් දන්නවා අපි පද වලින් 1 2 3 4 පද 4ක් බැලුවා. අපි බැලුවා රිවිව් එක වශයෙන් යුදස් කවුද, කවුරු කියලාද හඳුන්වන්නේ, යුදස්ගේ පහත්කම කොච්චරද දුන්නු, යුදස් කොපමණ උන්වහන්සේගේ පවුලට අයිතිව ඉපදිලා තිබුණත්, යුදස් කොච්චර එයාව යටහත් කරගත්තද. ඒ වගේම යුදස් කතා කරලා අපිට පෙන්නලා දෙනවා අපි උන්වහන්සේ තුල කවුද. ඒ වගේම යුදස් ලියන්නේ යන්නේ ගැලවීම ගැන. නමුත් යුදස් කියනවා මේ ලියන්නේ යන්නේ ඇදහිල්ල, අපිට බාර දුන්න ඇදහිල්ල උනන්දු ආකාරයෙන් පොරාලන ලෙස ආරක්ෂා කරගන්න කියලා අපිට අවවාද කරමින් ලියනවා. අවවාද කරමින්. මොකද එහෙනම් අවවාද කරන්නේ අපි අතින් යම් වැරදි සිදුවෙන නිසා, සභාවේ ඒවා තියෙන නිසා. ඒ නිසා මේ ව්‍යාජ ගැන්වීම්, බොරු ගුරුවරු ගැන තමයි මේ කතා කරන්නේ. මේක බලවත් ආශිර්වාදයක් වෙයි. දැන් අපි 4 වෙනි පදයේ ගිය සැරේ බැලුවා මේ මිනිස්සු දඬුවමට ලක් කරලා තියෙන්නේ. දඬුවමට නියම කරලා තියෙන්නේ. මොකද මේ මිනිස්සු හරිම භක්තිකයි. ජේසුස් වහන්සේගේ අධිපතිකම සුළු කරමින් උන්වහන්සේගේ අනුග්‍රහය, කරුණාව, සල්ලාල කමට තම තමන්ගේ ඕනෙපාකම් අනුව පාවිච්චි කරනවා. මේ මිනිස්සු රහසින් ඇතුල් වෙලා. ඉතින් මේ ලියන ගමන් දැන් 5 වෙනි පදයට අපි එනකොට බලමු මොකද යුදස් කතා කරන්නේ කවට. හොඳයි, අපි ආඥා කරමු. දාබර දෙවි ස්වාමිනී, මේ වෙලාව, මේ කාලය සියලුම දෙනා, මේ ආසන නාර වෙන සියලුම දෙනා ඔබ වහන්සේගේ හස්තයට බාර දෙනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ ප්‍රඥාවේ ආත්මය නිදහස් කරන්න දෙවි ස්වාමිනී. ඔවුන්ට ආශිර්වාද කරන්න, සත්‍ය තුලින් ඔවුන් නිදහස් කරන්න ස්වාමිනී. ඔබ වහන්සේ සත්‍යයි ජේසුනී. ඔබ වහන්සේ මාර්ගයයි, ඔබ වහන්සේ ජීවනයයි. ඒ තුලින් මේ සියලු දෙනා ආසන සියලු දෙනා නිදහස් කරන්න ස්වාමිනී. ඔවුන්ව ඇරලා තවත් අයව නිදහස් කරන්න ස්වාමිනී. ඔබ වහන්සේගේ ඇදහිල්ල පළුදු නොවි, ඔබ වහන්සේ එනතෙක් එය නොකැලල්ව පවිත්‍රව තියෙන මේ සියලු දෙනාම හැර ඔබ වහන්සේ තවත් මිනිස්සු හරියා මාර්ගයට ගෙන්න උදව් කරන්න. ඔබ වහන්සේ අප සමග සිටින්න ස්වාමිනී. එසේනම් බාර ගන්න, ඔබ වහන්සේම ගන්නන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. හොඳයි, අපි දැන් බලමු 5 වෙනි පදය. ඉතින් ස්වාමීන් වහන්සේ මිස්ර දේශයෙන් සෙනග ගලවා ඉන්පසු විශ්වාස නොකළවුන් විනාශ කළසේක යන මේ සියල්ල එකවරක්ම නුඹලා දැනගෙන සිටින නමුත්. අන්න යුදස් අපිට මතක් කරනවා. මොකද මතක් කරන්නේ? එයා ඉංග්‍රීසි බයිබලයේ කියනවා since you already know this. ඔගොල්ලෝ මේ දන්නවා. මොකද දන්නේ? My purpose is only to remind. එයාගේ purpose එක, එයාගේ අරමුණ මොකක්ද? අපිට මතක් කරන්න, සිහි ගන්වන්න. That Adonai who once delivered the people from Egypt. උන්වහන්සේ සෙනග මිස්රයෙන් නිදහස් කරා, වහල්කමෙන් නිදහස් කරා. Later destroyed those who did not trust. නමුත් ඊජිප්තුවෙන් ගෙනාවට කාන්තාරයේදී විනාශ වුණා. අපි දන්නවා ඊජිප්තුවෙන් මහා විශාල සෙනගක් උන්වහන්සේ එළියට ගෙනාවා. නමුත් මොකද වුනේ? කී දෙනාද පොරොන්දු දේශයට ඇතුළු වුනේ? ඇයි ඒගොල්ලෝ වැටුනේ?
ඇයි ඔගොල්ලෝ විනාශ වුනේ? හොඳයි අපි බලන්න යන ඒ කාරණාව. ඒතර මතක් කරගන්න උන්වහන්සේ ගලවලා ගෙනාවා. නමුත් විශ්වාස නොකළ උන් විනාශ කළසේක. යන මේ සියල්ල එකවරක්ම නුඹලා දැනගෙන සිටින නමුත් යුදස් ලියන්නේ සභාවට. දැන් අපි වුණත් අපේ ජීවිතේ අපිව පාපය නැමැති මිශ්‍රයෙන් උන්වහන්සේ ඒ වහල්කමෙන් පාපයේ වහල්කමෙන් අපිව ගෙනාවා. අපිට ගැලවීම දුන්නා. උන්වහන්සේ අපිව ධර්මිෂ්ඨ කළා. ධර්මිෂ්ඨ කළා. නමුත් අපි මේ යන්නේ ගමනක්. අපි ස්වර්ගීය දේශ බලා අපේ පොරොන්දු දේශය නම් ස්වර්ගයයි. එදා ඊශ්‍රායල් ජාතීන්ට පොරොන්දු දේශය කරා තමයි ඕම ගෙනාවේ. ඒ කානාන් වලට. අපි යන්නේ අපිට කානාන් වෙන්නේ ස්වර්ගය. එහෙනම් උන්වහන්සේ අපි ධර්මිෂ්ඨ කරපු තැන ඉඳන් ගැලවීම ලැබූ තැන ඉඳන් උන්වහන්සේ සම්මුඛ වෙලා ස්වර්ගීය ගමනට අපි කොහොමද මේ ගමන යන්න ඕනේ? උන්වහන්සේ ගැලවුවා. ඒකට අපි ඒ ගැලවීමට අපි ගෞරව කළා. ඒ ගැලවීමේ ඇදහිල්ල ආරක්ෂා කරගන්න ඕනේ. මේ ගමන යන්නේ කොහොමද? දැන් මෙතන ඊජිප්තුවේ මෙච්චර සෙනගක් ගෙනාවට ඒගොල්ලෝ මැදදී විනාශ වුණා. දෙන්නයි ඊජිප්තුවෙන් පිටත් වෙච්ච අයගෙන් දෙන්නයි පොරොන්දු දේශයට ගියේ. එරෙන ඒ මැදදී ඉපදුන අවුරුදු 20ට අඩු ළමයි පොරොන්දු දේශයට ගියා. නමුත් ඊජිප්තුවෙන් පිටත් වෙච්ච වැඩිමහල්ලෝ ගෙන් ගියේ ජෝෂුවා සහ කාලෙබ් විතරයි. හොඳ අපි දැන් බලමු පදයෙන් පදය. ඒතර පස්වෙනි පදේ කතා කරන්නේ ඊශ්‍රායල් ගැන. ඊශ්‍රායල් ගැලවීමට ගෙනලා උන්වහන්සේ ගැලවුවා. ඒකලම මිස්රෙන් ගැලවුවා. එතකොට අපි බලමු ජේසුස් වහන්සේ අපිට මොනවද කියන්නේ අපේ ගැලවීම ගැන. අපි යන් යෝහන් 10:28. යෝහන් 10:28 උන්වහන්සේ කියනවා 27 ඉඳන්ම මම කියන්නම් මාගේ බැටළුවෝ මාගේ හඬ අසති. උන්වහන්සේ අපේ එඬේලා. උන්වහන්සේ කියනවා මාගේ බැටළුවෝ මගේ හඬ අසති. මමද ඔවුන් අඳුනමි. ඔහු මා පස්සේති. ඔහු මා පස්සේති. එතේනම් අපි ගලවපු දවසේ ඉඳලා අපි උන්වහන්සේ පස්සේ යනවා නම් උන්වහන්සේගේ ආඥානපනත් රකිමින් උන්වහන්සේ කිව්ව විදියට යන්න ඕනේ. නිකන් හිතන්නේ ඩිරෙක්ට් පස්සේ යන බැටළුවෝ. එහෙට දුවනවා මෙහෙට දුවනවා. එහෙම වුණොත් ඒගොල්ලෝ අතරමං වෙනවා. මාගේ බැටළුවෝ මගේ හඬ අසති. එහෙනම් අපි යන්න ඕනේ කවුරු දිහා බලාගෙනද? අපේ එඬේරාණු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙස බලමින්. උන්වහන්සේගේ හඬට හැම්කම් දෙන්න. උන්වහන්සේගේ හඬ තමයි උන්වහන්සේගේ වචනය. එම්නම් බයිබලයට අනුව හරි ගුරුවරුවත් යටතේ ඉගෙනගෙන වචනය ශුද්ධාත්මයන් වහන්සේගෙන් ලබාගෙන අපි ඉගෙන ගන්න වචනත් සෝදිසි කරලා බලලා තමයි අපි මේ ගමන යන්න ඕනේ. ඔහු මා පස්සේ ඇති. මම ඔවුන්ට සදාකාල ජීවනය දෙමි. ඔහු කිසි කලෙකත් විනාශ නොවන්නේය. කිසිවෙක් මාගේ අතින් ඔවුන් උදුරා නොගන්නේ. කිසි කෙනෙකුට බෑ. අද අපි ගැලවිලම ලැබලා ඉන්නවා. අපි කොච්චර වාග්යවන්තද? අපි කොච්චර වාසනාවන්තද? අපි කොච්චර ආශිර්වාදවන්තද? උන්වහන්සේ කියනවා කාටවත් බෑ අපිව උන්වහන්සේගේ අතින් උදුරලා ගන්න. උන්වහන්සේ කෙරෙහිත් අපි මේ තබලා තියෙන මේ ඇදහිල්ල අපිට අත්හැර ගන්න බැරිද? අපිට වෙන මාර්ග වලට යන්න බැයිද? මිනිස්සු කොච්චර මගදී වැටෙනවද? මේ ඇදහිල්ල ආරක්ෂා කරගන්න. ඊට පස්සේ උන්වහන්සේ යෝහන් 4:14 කියනවා නමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නමුත් කිසි කලෙක පිපාසා නොවන්නේය. ඔහුට දෙන වතුර ඔහු තුලේ සදාකාල ජීවනය නික්මවන්නා වූ වතුර උල්පතක් වන්නේ. වතුර කියලා කතා කරන්නේ උන්වහන්සේගේ වචනය. උන්වහන්සේගේ වචනය ගන්න කෙනාට තවත් ලෝකයේ ගැන පිපාසාවක් එන්නේ නැහැ. යම් කිසි ප්‍රශ්නාවක් ඒගොල්ලෝ දුවන්නේ නැහැ. උන්වහන්සේගේ වචනය මත මේ ඉන්නවා.
ඇදහිල්ලෙන් ඉන්නවා විශ්වාසයෙන් ඉන්නවා උන්වහන්සේව අවිශ්වාස කරන්නේ නැහැ උන්වහන්සේව පරීක්ෂාවට දාන්නේ නැහැ අපි දේවල් අපේ හිතින් හොයාගෙන යන්නේ නැහැ උන්වහන්සේ හරි වෙලාවට සපයනකම් අපි බලා සිටිනවා එතකොට මෙතන මේ යුදස් කතා කරන්නේ මේ ඊශ්‍රායලෙන් පිට වෙච්ච මිනිස්සු මගදී විනාශ වුණා යුදස් මේ පස්වෙනි පදේ කියන්නේ එයා අපිට මතක් කරනවා ඒ පිට වෙච්ච මිනිස්සු විනාශ වුණා. විනාශ වෙන්න හේතු එයා දක්වන. හොඳයි. අපි යමු. අපි දැන් මම තා පොඩි දෙයක් ඕගලන්ට කියලා දෙන්න යනවා. දැන් අපි බැලුවොත් පෞලතුමා කියනවා 1 කොරින්ති 10:11. අපි 1 කොරින්ති 10:11 කියවලම ඊටු දෙකට යන්න. 1 කොරින්ති 10:11 කියනවා ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඕකේ මම ඕක තේරුම් ගන්න පුළුවන් සාමාන්‍ය ටිකක් 9 ඉඳන් කියොත් 1 කොරින්ති 10:9 අපි ස්වාමින් වහන්සේ පරීක්ෂා නොකරමු. දෙවියන් වහන්සේ පරීක්ෂා කරන්න යන්න එපා. අපේ ඕනේ පාකම් අපි හිතනවා ඕකේ මට මේ දේ ඕනේ. හරි. අපි හිතින් ඒ දේ කරන්න යනවා. අපේ කැමැත්තෙන් සුව කැමැත්තෙන් අපි දෙයක් ගන්න යනවා. අපිට අවශ්‍ය දේවල් තියෙනවා ජීවිතේ. ඉතින් අපි ඒ දේ අපේ හිතින් කරනවා. දෙවියන් වහන්සේ වැපේට තියලා. එහෙම කරන්න එපා. නමේ කතා කරනවා අපි ස්වාමින් වහන්සේ පරීක්ෂා නොකරමු. ඕන්ගෙන් සමහරෙක් පරීක්ෂා කොට සර්පයන්ගෙන් නාස්ති වුණා. අපිට මතකයි කාන්තාරයේගලු සර්පයෝගෙන් නාස්ති වුණා, විනාශ වුණා. නුඹලා නොකොඳුරලා ඔවුන්ගෙන් සමහරෙක් කොඳුරා විනාශකයාගෙන් නාස්ති වුණා. කොඳුරන්න එපා. හැමතිස්සෙම අර අපි මැසිවිලි කියන්නේ අර නිකන් කන් කෙන්දරි ගන්නවා වගේ කොච්චර ලැබුණත් උන්වහන්සේ දෙනකන් ඉන්න බෑ. ඉවසන්න බෑ. අයියෝ මට ලැබුණේ නෑනේ. විශ්වාසයක් නෑ. ඇදහිල්ලක් නෑ. ඒ අය තමයි අර ව්‍යාජ ගුරුවරු පස්සේ ගිහිල්ලා ඒ විනාශකයාගේ මාර්ගයේ යන්නේ. 11 කියනවා ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔවුන්ට සිද්ධ වුණේ. ඒවා ලියා තිබෙන්නේ කාලවල කෙලවරට පැමිණ සිටිනා අපට අවවාද පිණිස. මේ ලියලා තියන්නේ ඇයි මේ වචනේ? ඇයි මේ ඊජිප්තුවෙන් ආව මිනිස්සු වැටුණා, මිනිස්සු නැති වුණා, විනාශ වුණා. දෙහිල්ල නැති හින්දා මගදී විනාශ වුණා පොරොන්දු දේශයට යන්න උනේ නැහැ කියලා ඇයි ලියලා තියන්නේ? අවසාන කාලේ වචනේ කියනවා ඒවා ලියා තිබෙන්නේ කාලවල කෙලවරට පැමිණෙන. දැන් අවසාන කාලේ ඉන්න අපිට අවවාද පිණිස. දැන් යුදස් ලියන්නේ අපිට අවවාද කරලා ඇදහිල්ලේ ඉන්න කියලා. එහෙන් තමා කෙලින් සිටින්නෝයයි සිතන තැනැත්තේ නොවැටෙන්න බලාගනිවා. යම් කිසි කෙනෙක් හිතනවා නම් ඔක්කොම හරි මම ඔක්කොම දන්නවා මම දෙවියන් වහන්සේ තුල ශක්තිමත් මා වටන්න කාටවත් බෑ කියලා. අන්න ඒ කෙනාට කතා කරනවා එහින් තමා කෙලින් සිටින්නේයයි සිතන තැනැත්තේ නොවැටෙන්න බලාගනිවා. මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුනේ නැත. නමුත් දෙවියන් වහන්සේ විශ්වාස කෙනෙක්ගේ උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂා කරනු ලබන්ට ඉඩ නොදී නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමග ගැලවෙන මාර්ගද සාදා දෙන්න. උන්වහන්සේගේ පරීක්ෂාවන් තුලින් අපි ගියත් උන්වහන්සේ අපිට ඒ තුලින් උන්වහන්සේ මහිමයටපත් වෙනවා අපිට ඉවසීම ඇදහිල්ල මත රඳා පවතින උන්වහන්සේ ශක්තිය දෙනවා මාර්ගය දෙනවා. ඒ නිසා පෞල්තුමා 10:14 කියනවා එහෙයින් මාගේ ප්‍රේමවන්තේනි රූප ඇදහිල්ල කෙරෙන් පලාදුවපල්ලා. ඊජිප්තුවෙන් ආව මිනිසුන්ට මොකද වුනේ? රූප වන්දනාව මගදී ආව නේද? මෝසස් හොරෙබ් කන්දට ගිහිල්ලා එනකන් ඉන්න බැරි වුණා. ඇයි ඊජිප්තුවේ අර දන්නා වූ දෙවිවරුන් හදාගෙන নমස්කාරය පටන් ගත්තා. ඇයි ඊජිප්තුවේ මින මිනිස්සු රතු මුහුදෙන් ඒගොල්ලොන් ඒකට කරනවා දැක්කේ නැත්? ඒගොල්ලෝ ඒ මහත් වූ මිරකල් එක මැදින් ආවේ නැත්? මන්නා සැපයු නැත්? වතුර සැපයු නැද්ද? ඒ සියල්ල දැනගෙන රූප වන්දනාවට වැටුණා. ඒගොල්ලොන්ගේ වෙනත් ආසාවල් වලට වැටුණා. ඒ නිසා පෞලතුමා කියනවා රූපව
මගේ ප්‍රේමවන්තනි රූප ඇදහිම කෙරෙන් පලාදුව පලාදුවන්න කියන. දැන් අර මං කියවනේ මම ඔයගලන්ට මේ කතාවේදී කියලා දෙන්නම්. දැන් අපිට පරණ ගිවිසුමේ යම්කිසි දේවල් දැන් ඊජිප්තුව සංකේතාත්මකව ඊජිප්තුව හඳුන්වන්නේ මේ ලෝකෙට. දැන් අපි කිව්වොත් අපි ඊජිප්තුවෙන් අපිව උන්වහන්සේ ගලවලා ගෙනාව කියලා ඊජිප්තුව කියන්නේ අපි ලෝකේ ඉන්නකොට අපේ ජීවිතේ අතීතයේ අපි ලෝකාකාරයෙන් පාපේ ඉන්නකොට උන්වහන්සේ අපිව මුදවලා ගෙනාවා. එතකොට ඊජිප්තුව සංකේතාත්මකව සමාන වෙනවා ලෝකෙට. පාරාව කවුද? යක්ෂයා. පාරාව සමාන වෙන්නේ යක්ෂයා. යක්ෂයා ක්‍රියා කරේ පාරාව තුලින්. මෝසෙස් කවුද? මෝසෙස් එතනට ආව ගැලුම්කාරයෙක්. ඊශ්‍රායල් ගෙනියන්න මෝසෙස්ව තමයි පාවිච්චි කරේ. මෝසෙස් ඊශ්‍රායල් ලීඩ් කරපු නායකත්වය දීපු නායකෙක්. එතකොට මෝසෙස් හරියට අපිව යේසුස් වහන්සේ ගැලවුවා වගේ මෝසෙස්ව ඉන්ඩිරෙක්ට් කරා ඒ ඊශ්‍රායල් මිනිස්සුන්ව ගලවගෙන ඊජිප්තුවෙන් එන්න උන්වහන්සේ රතු මුහුදෙන් එනකොට රතු මුහුද මොකටද සමාන කරන්නේ? බෞතිස්මයට. ඊශ්‍රායල් මිනිස්සු එනකොට ඊශ්‍රායල් මිනිස්සු තෙමුනේ නැහැ. කවුද තෙමිලා යට උනේ? ඊජිප්තු හමුදාව. නමුත් මේගොල්ලෝ රතු මුහුද මැදින් එනකොට උන්වහන්සේගේ නාමයට ඒගොල්ලෝ බෞතිස්ම වුණා. ඒතර ඒගොල්ලෝ කාන්තාරයේදී වලාකුලක් සහ ගින්දර මගින් ඒගොල්ලොන්ට මඟ පෙන්වුවා. කවුද? ශුද්ධාත්මයන් වහන්සේ. මන්නා උන්වහන්සේගේ වචනය. උන්වහන්සේ තමයි ජීවනදායක රොටි. දැන් ඉදා අහසින් වැටුනේ ස්වර්ගෙන් වැටුනේ ඒ කෑම මොනවද? මන්නා. ඒතර මන්නා සමාන වෙන්නේ ජේසුස් වහන්සේගේ වචනයට. අද අපිට තියෙන්නේ මන්නා උන්වහන්සේගේ වචනය බයිබලයේ. ඊට පස්සේ ඒ පර්වතෙන් වතුර දුන්නා. අද නව ගිවිසුම අපිට උන්වහන්සේ කියනවා මම ඔයගලන්ට ජීවනදායක වතුර දෙනවා. මේ උන්වහන්සේගේ වචනය. ඉතින් ඔය සමානාත්මකම් ඔය ටයිප්ස් what අපි කියනවා ටයිප්ස් නැත්නම් සිම්බල්ස් සංකේත මතක තියාගන්න. එතකොට 1 කොරින්ති 10:5 බලමු. එසේ වේ නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනාට දෙවියන් වහන්සේ ප්‍රසන්න නොවුසේ. මේ ඊජිප්තුවෙන් ආවට මේගොල්ලන්ගෙන් වැඩි දෙනෙකුට උන්වහන්සේ ප්‍රසන්න වුණේ නැහැ. ඒගොල්ලන්ගේ ක්‍රියාකලාප ගලවලා ගෙනාවට වහල්කමින් මුදවලා ගෙනාවට මේ මිනිසෙන්ට වහල්කමින් මුදවලා ගෙනලා උන්වහන්සේගේ අනපනක් දීලා මංගල්‍ය දීලා මේ මිනිසුන්ට කෑම බීම දීලා මේ මිනිස්සු සුරක්ෂිතව ගෙනිච්චත් මේ මිනිසයා තාම අර පෞකාර ස්වභාවයෙන් උන්වහන්සේට විරුද්ධව කැරලි කසන්න ගත්තා. ඒතර උන්වහන්සේ කැමති උනේ නැහැ. එමනම් අද අපිව පාපිෂ්ඨ ලෝකයෙන් ඒ පාපතර ජීවිතෙන් අපිව ගෙනාම අපි මොන ගමනක්ද ආයුත් උන්වහන්සේ ප්‍රසන්න විය යුතුයි සෑම දෙයින්ම අපේ ජීවිතේ. මේක moment by moment මොහොතින් මොහොත යන ගමනක්. උන්වහන්සේ ගැලවීම දුන්නේ අපි පෞකාර වෙන්නදී. ගැලවීම දුන්නා ඊට පස්සේ අපේ අර පෞකාර ස්වභාවය දැන් අපි නැති කරගන්න ඕනේ. ශුද්ධාත්මයන් අපිට නැති කරගන්න බෑ. ශුද්ධාත්මයන් ඉල්ලන්න ස්වාමිනී දැන් මට ඒ පෞකාර ස්වභාවය මගෙන් අයින් කරන්න. මොහොතින් මොහොත මම අලුත් වෙන්න ඕනේ. අලුත්. ඒකයි අපි බෞතිස්මේදී පරණ දේ පහව ගියා අලුත් දේ පැමිණි. එහෙනම් අලුත් වෙන්න ඕනේ. අපිට පරණ දැන ඉන්න බෑ. ඒතර අපි දන්නවා ද්විතීය කතාවේ 1:2. ද්විතීය කතාව 1:2. දැන් අපි බලමු මේ ඊජිප්තෙන් පිට වුණාම මේගොල්ලන්ට කාදේශ් සිට සීනයි දක්වා ගමන නැවත දැක්වේ. 2. හොරෙබ් සිට කාදේශ් පානේට සෙයි කඳුකර මාර්ගයෙන් 11 දවසක ගමන් දුරේ. ඒතර දැන් පිට වුණ තැන ඉඳන් මේගොල්ලන්ට පොරොන්දු දේශයට එන්න දවස් කීයද යන්නේ? 11යි. දවස් 11. කොච්චර කාලයක් ගියාද? අවුරුදු 40ක් ගියා. අවුරුදු 40ක් ගියා. එතකොට ඒ අවුරුදු 40 ගියා කියලා අපිට පදවලින්ම බලන්න පුළුවන්.
හොඳයි අපි යන් ගණන් කතාවේ 32 13ට. මේ ස්ක්‍රිප්චර්ස් ඔයගොල්ලන්ට ලියා ගන්න පුළුවන්. නමුත් මම කැමති ඔයගොල්ලෝ මේවා කියවලම යන්න. 32 ගණන් කතාවේ 32 13. ඔබගේ මෙහෙකරු ආබ්‍රහම්ද ඊසාක්ද ඊශ්‍රායල්ද සිහි කළ මැනව. ඔබ වහන්සේ ගැනම ඔවුන්ට දිවුරමින් 32 sorry 32 13 sorry ගණන් කතාව. The numbers. This decade 13. Ini memang saya ini. This decade 13. ස්වාමින් වහන්සේගේ උදහස ඊශ්‍රායල්ට විරුද්ධව ඇවලුනේය. ස්වාමින් වහන්සේ ඉදිරියේ නපුරුකම් කළ මුළු පරම්පරාව විනාශ වන තෙක් උන්වහන්සේ ඔවුන්ට 40 අවුරුද්දක් කාන්තාරේ ඔබ මොබයන්ට සැලසුසේ. ඔබ මොබයන්ට සැලසුසේ. ඇයි? ස්වාමින් වහන්සේ මෙච්චර කරුණාවන්ත උන්වහන්සේ ගලවලා ගෙනාවා. ඊජිප්තුවෙන් වහල් කමින් ගලවලා ගෙනාවා. නමුත් මේ මිනිස්සු මොකද කරේ? උන්වහන්සේ කියනවා මක් නිසාද ඔවුන් සම්පූර්ණ ලෙස මා පස්සේ ආවේ නැතයි කීසේක. එහෙනම් අද අපේ ගමන කොයි වගේ වෙන්න ඕනේද? අපේ ගම මුළු හදවතින් උන්වහන්සේ අපිට කිව්වේ මුළු සිතින්, මුළු බුද්ධියෙන්, මුළු ශක්තියෙන්, මුළු ආත්මයෙන් උන්වහන්සේට ප්‍රේම කරන්න. ඒ වගේම තමන්ගේ අසල්වැසියාට සහෝදරයාට ප්‍රේම කරන්න. ඒතර උන්වහන්සේ මෙතන කියන 11 අන්තිම ටිකේ මක් නිසාද ඔවුන් සම්පූර්ණ ලෙස මා පස්සේ ආවේ නැත? ස්වාමීන් වහන්සේගේ උදහස ඊශ්‍රායල්ට විරුද්ධව ඇවිල්ුනේ මේ ගලවලා ගෙනාව මිනිස්සු. ස්වාමීන් වහන්සේ ඉදිරියේ නපුරුකම් කළ ස්වාමීන් වහන්සේට විරුද්ධකම් කර වහන්සේට අපහාස වෙන විදියට සියල්ල කරපු මුළු පරම්පරාව විනාශ වන තෙක් උන්වහන්සේ ඔවුන්ට 40 අවුරුද්දක් කාන්තාරේ ඔබ මොබ යන්ට සැලසුසේ. ඔන්න 11 දවසක ගමනක්. ඊට පස්සේ අපි බලමු නික්මයාම 16:35. නික්මයාම 16:35. මේකයි ඒ අර පද කියනකොට අපිට උන්වහන්සේ කියන්නේ මොකද්ද කියලා ශුද්ධාත්මයන් වහන්සේ පැහැදිලි කරනවා. 16:35 ඊශ්‍රායල් පුත්‍රයෝ මනුෂ්‍ය පතයකට එන තෙක් 40 අවුරුද්දක් මන්නා කෑවෝය. ඔහු කානාන් දේශයේ සීමාවලට පැමිණෙන තෙක් මන්නා කෑවෝය. උන්වහන්සේ ඒගොල්ලොන්ව නැවත ගේනකම් අවුරුදු 40ක් මේ බලන්න උන්වහන්සේගේ කරුණාව. අපි කොච්චර දුෂ්ටකම් කරත් උන්වහන්සේ කොහොමද ඊශ්‍රායල් පුත්‍රයෝ මනුෂ්‍ය පතයකට එන තෙක් 40 අවුරුද්දක් මන්නා කෑවෝය. උන්වහන්සේගේ කරුණාව සදාකාලිකයි. උන්වහන්සේ අපිට අනුකම්පා කරනවා. බලන්න කොච්චරවත් මේ මිනිස්සුන්ට අවුරුදු 40ක් උන්වහන්සේ කෑම සැපෙවුවා. අවුරුදු 40ක්. ඔහු කානාන් දේශයේ සීමාවලට පැමිණෙන තෙක් මන්නා කෑවෝය. අපිටත් අද උන්වහන්සේ ගැලවීම දීපු දවසේ ඉඳන් උන්වහන්සේ හම්බ වෙනකම් ශුද්ධාත්මයන් වහන්සේ අපට අපේ ෆිසිකල් දේවල් අපේ ශාරීරික අවශ්‍යතාවය අපේ ජීවිතයේ අවශ්‍යතාවයන් සපුරනවා වගේම උන්වහන්සේගේ වචනයෙන් කරුණාවෙන් අනුග්‍රහයෙන් උන්වහන්සේ අපව පවිත්‍ර කරමින් උන්වහන්සේගේ සමාව දෙමින් අපේ පවුලට සමාව දෙමින් උන්වහන්සේ අපව ගෙනියනවා. අපි යමු ද්විතීය කතාවේ 29:5. ද්විතීය කතාවේ 29:5.
මම 40 අවුරුද්දක් නුඹලා කාන්තාරේ ගෙනායෙමි. නුඹලාගේ වස්ත්‍ර නුඹලා පිට පරණ නොවී. නුඹේ පයෙහි නුඹේ වහන් පරණ නොවී. නුඹලා රොටි කෑවේවත් මුද්‍රික රස හෝ මද්‍යපානය බීවේවත් නැත. මෙසේ ඌයේ මම නුඹලාගේ දේවී වූ ස්වාමින් වහන්සේ බව නුඹලා විසින් දැනගන්න පිණිසයි කියනසේක. මේ බලන්න කාන්තාරේ ගෙනා කොච්චර අවුරුද්දද? 40 අවුරුද්දක්. එතකොට ඉස්සෙල්ලා කතා කරා ඒගොල්ලන්ට මන්න දුන්නා. දැන් මෙතන කතා කරන නුඹලාගේ වස්ත්‍ර පිට නුඹලාගේ වස්ත්‍ර නුඹලා පිට පරණ නොවි. උන්වහන්සේ අදටත් අපිට සපයන ජෙහෝවා ජෛරා වහන්සේ දැක්ක සපයන දෙවියන් වහන්සේ. පයේ නුඹේ වහන් පරණ නොවි. රොටි කෑවේවත් මුද්‍රික රස හෝ මද්යපානය බීවේවත් නැත. උන්වහන්සේ සැපයෝ. උන්වහන්සේ සැපයෝ. ඊට පස්සේ අපි බලමු ජෝෂුවා 5:6. යෝෂුවා 5:6. මක්නිසාද ඊශ්‍රායල් පුත්‍රයන් ස්වාමින් වහන්සේගේ හඬට ඇහුම් කන් නොදුන් නිසා මුළු ජාතිය එනම් මිස්රයෙන් ආවා වූ යුද්ධකාර සෙනග විනාශ වන තෙක් 40 අවුරුද්දක් හෝ කාන්තාරේ හැසිරුණේය. මෙසේ උනේ අපට දෙන හැටියට ස්වාමින් වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුලා වූ කිරි හා මී පැණි ගලා යන දේශයක් තිබෙන දේශය දකින්ට ඔවුන්ට ඉඩ නාරින ලෙස ස්වාමින් වහන්සේ ඔවුන්ට දිවුල නිසාය. 40 අවුරුද්දක්. දැන් අදත් අපි ගෙනියන්නේ ස්වර්ගයට සදාකාලික ජීවන. අපේ ඇස් වලින් දැකලා නැති කන් වලින් අහලා නැති දෙයක් තනක් ස්ථානයක් උන්වහන්සේ පිළියෙල කළා තිනා. ජේසුස් වහන්සේ කිව්වා මම ගිහිල්ලාම ස්ථානය පිළියෙල කළා මම ඔයගොල්ලෝ එනවා ගෙනියන්න. උන්වහන්සේ පොරොන්දුවක්. එමනම් අපි කොහොමද ඉන්න ඕනේ? මේ මිනිස්සුන්ගේ ඉවසීම නැති නිසා මේ මිනිස්සුන්ගේ පෞකාරකම් වඩා මිනිස්සුන්ගේ මානසික තෘෂ්ණාව වැඩි වෙච්ච නිසා මේ මිනිසුන්ට ඉවස ගන්න බැරි වුණා. ඉවසීම නැති වුණා. එතකොට අපි බලමු 1 කොරින්ති 10:7. 1 කොරින්ති 10:7. සෙනග කන්ටද බොන්ටද හිඳ ක්‍රීඩා කරන්නට නැගිටිනෝය ලියා තිබෙන ලෙස ඔවුන්ගෙන් සමහරකු මෙන් රූප වඳින්න නොවෙල්ලා. අන්න එතනදි මට යන්න ඕනේ මගේ ඉංග්‍රීසි බයිබලයේ 1 කොරින්ති 10:7. 10:7 කියනවා don't be idolaters. Don't be idolaters. 1 Corinthians 10:7. 10:7. Don't be idolaters. As some of them were. රූපවඳින්න වෙන්න එපා. සමහරක් මිනිස්සු එහෙම වුණා එතන. As Tanakh puts it. ඒ කියන්නේ පරණ කිවිසුමේ ඒ විදිහට ලියලා තියෙනවා. The people sat down to eat and drink. ඒ මිනිස්සු කන්න බොන්න then got up to indulge in revelry. මේ මිනිස්සු කාලා බීලා මත් වෙලා ඒ මිනිස්සු සෙනග කන්ටද බොන්ටද හිඳ ක්‍රීඩා කරන්න නැගිටිනෝයයි ලියා තිබෙන ලෙස ඔවුන්ගේ සමහරුවෙන් රූපවන්තින්න නොවෙල්ලා. ඔවුන්ගෙන් සමහරෙක් වෛශ්‍යකම් කළාක් මෙන් අපි වෛශ්‍යකම් නොකරමු. එයින් එක දවසේ 23000 දෙනෙක් විනාශ වූයේ. අපි ස්වාමින් වහන්සේ පරීක්ෂා නොකරමු. එතකොට අද බලන්න පවිත්‍රකම uncleanness රූප වඳින්න මේ මිනිස්සු ගාව අපවිත්‍රකම් වෛශ්‍යකම් තිබුණා. අද අපිටත් ඒවා තියෙනවා. අපි මේ මිනිස්සු ප්‍රසිද්ධියේ ඉවත් තිබුණා. නමුත් අද අපිට ඉන්ටර්නෙට් මාර්ගයෙන් novels මාර්ගයෙන් එතකොට අපි බලන ෆිල්ම් චිත්‍රපටි movies ටෙලිවිෂන් ඕවෙන් අපි අපවිත්‍ර පුළුවන් අපේ ඇස් දෙකෙන් අපේ මුළු සිතම අපේ මුළු ආත්මයම අපවිත්‍ර වෙන්න පුළුවන්. මානසික අපවිත්‍ර වෙන්න. එතකොට අපි යන් ගලාති 5:13ට ඒ ගැන කතා කරනවා. ගලාති 5:13 අපිට පැහැදිලි වෙනවා. ඒ නිසා
මේ හොඳට අපි මේ වචනය අල්ලගන්න. මොකද උන්වහන්සේ කතා කරන්නේ අවසාන කාලේ ඉන්න අපිට ගලාති 5:13 නිදහස පැවැත්වීම ප්‍රේමයට යටත්ව තිබිය යුතු බව. මක්නිසාද සහෝදරයනි නුඹලා නිදහස්කමට කැඳවනු ලැබුවේ. එහෙත් නුඹලාගේ නිදහස මාංශයට ප්‍රස්තාවක් වන පිණිස ව්‍යවහාර නොකොට ප්‍රේමෙන් එකිනෙකාට සේවය කරන්නෝ වෙල්. 5:13 කියනවා Galatians කවුරු වෙන්න කියලාද කියන්නේ 5:13. For brothers, you were called to be free. ඔයා නිදහස් කරලා තියෙන්නේ. අපි දැන් නිදහස් කරලා තියෙන්නේ උන්වහන්සේ. Only do not let that freedom become an excuse. ඒ නිදහස ලයිසන් එකක් කරගන්න බෑ නිදහස අපිට අවස්ථාවක් කරගන්න එපා. Don't become an excuse. Freedom become an only do not let that freedom ඒ දීපු නිදහස become an excuse. ඒක ප්‍රස්තාවක් කරගන්න එපා. ඒක නිකන් chance එකක් කරගන්න එපා. For allowing your old nature to have its way. අපේ පරණ පෞකාර ස්වභාවය දැන් ගේන්න අපි තුලට ගන්න ඒ පෞකාර ස්වභාවයේ ජීවත් වෙන්න උන්වහන්සේ දැන් දීපු නිදහස chance එකක් කරගන්න එපා. ඒ වගේම අපි 1 කොරින්ති 10:9 බැලුවා. 1 කොරින්ති වලට දැන් අපි ගොඩක් කොරින්ති පළවෙනි කොරින්ති එකට යන්න වෙනවා. 1 කොරින්ති 10:10 කියනවා. අපි දැන් කියුවා. අපි ස්වාමින් වහන්සේ පරීක්ෂා නොකරමු. ඔවුන්ගෙන් සමහරෙක් පරීක්ෂා කොට සර්පයන්ගෙන් නාස්ති වුණු. නුඹලා නොකොඳුරුල්ලා don't mama. මැසිවිලි කියන්න එපා කියන්නේ. නොකොඳුරල්ලා. ඒ වගේම 1 කොරින්ති 10:13 මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමිණෙන්නේ නැත. එමනම් ඒ කාන්තාරේ ඒ කාලේ ඒගලන්ට උන්වහන්සේ පරීක්ෂාවල් දුන්නේ නැහැ. සැපයි අවුරුදු 40ක් ඒ මිනිස්යාගේ පෞකාර ස්වභාවය නිසා මිනිස්යා පරීක්ෂාවට වැටුණා. අද අපිත් මේ යන ගමනේදී අපි කොහොමද යන්න ඕනේ? අපි යමු හෙබ්‍රේය පොතේ 3 හෙබ්‍රේය පොතේ 3ට යන්න. හෙබ්‍රේය 3 7 ඉඳන් 13ට යනකම්. ඉඳන් 13ට යනකම් ආශිර්වාද කරන්නේ උතුම් අය විසින් කුඩායට බවද වාද රහිතය. නමුත් මෙහිදී දසෙන් කොටස ලබන්නෝ මනසිනාව මිනිසෙද. ඕකේ අපි යමු හෙබ්‍රේය පොතේ 3:11ට. තුනේ sorry මම ඉන්නේ 6 මම 3 බලමු. 3:7 ඉඳන් බලවනම් 3:7 උන්වහන්සේගේ ගෘහය අපිය. එබැවින් සුදාත්මයන් වහන්සේ කතා කොට අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්න වුණා. කාන්තාරේදී පරීක්ෂා කිරීමේ දවසේ උදහස් ඉපදවීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගනිමු. එහෙනම් අද අපි උන්වහන්සේගේ මාලිගාව සුදාත්මයන් වහන්සේ අපි තුළ සිටිනවා. එදා වගේ අපේ සිත් දැඩි කරගන්න එපා. එහිදී නුඹලාගේ පියවරු මා සෝදිසි කර බැලීමෙන් පරීක්ෂා කොට 40 අවුරුද්දක් මාගේ ක්‍රියාවන් දුටුවෝය. වහන්සේගේ ක්‍රියාවන් දැක්කනේ. එබැවින් මම මේ පරම්පරාවට අප්‍රසන්න වී ඔහු නිතරම සිතින් මුලා වෙති. මාගේ මාර්ගයන්ද ඔහු දැන නොගත්තේ.
ඔහු මාගේ විශ්‍රාම ස්ථානයට ඇතුල් නොවන්නෝයයි මාගේ උදහසින් දිවුලමි කියන ලෙස. සහෝදරනි ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙන් අහක්ව යන්නා වූ නොඇදහිලිකාර නපුරු සිතක් නුඹලා අතරින් කිසිවකු තුල නොතිබෙන හැටියට බලාගෙනilla. බලවත් වචනයක්. උන්වහන්සේ කියනවා අපි මම ඒක හීබ්‍රු පොතේ ඉංග්‍රීසියෙන් උතුලට තේරුම් කරලා දීලම අපි කතා කරමු මේ ගැන. 3:7 ඉඳන් කියනවා therefore as the Holy Spirit says today if you hear God's voice අද දෙවියන් වහන්සේගේ වචනය ඔබ වහන්සේට ඔබලාට උන්වහන්සේ කතා කරනවා සිත් දැඩි කරගන්න එපා. Don't harden your hearts as you did in the bitter coral ඒ දවස්වල කරා වගේ on that day in the wilderness when you put God to test උන්වහන්සේව පරීක්ෂාවට ලක් කළා එදා ආරවුල ඇති කරගත්තා. Yes, your fathers put me to the test. අපගේ පියවරු උන්වහන්සේව පරීක්ෂාවට යොමු කරා. They challenged me and they saw my work for 40 years. උන්වහන්සේගේ ක්‍රියාවන් miracles දැක්ක 40ක් අවුරුදු. Therefore I was disgusted with that generation. උන්වහන්සේට එපාම වුණා. උන්වහන්සේ කලකිරුණා. ඒ generation එකත් එක්ක and said their hearts are always going astray. උන්ගේ හදවත් හැමතිස්සෙම මුලාවට ගියා. They have not understood how I do things. In my anger I swore that they would not enter my rest. උන්වහන්සේගේ නිදහස් ස්ථානයට විශ්‍රාම ස්ථානයට ඇතුල් වෙන්නේ නැහැ කියලා උන්වහන්සේ දියුරුවා. එහෙමනම් අපි 4 ඒප්‍රිල් ඔහොමම අපි ඒප්‍රිල් 3 වෙනි 4 එකක් කියවමු. එබැවින් උන්වහන්සේගේ විශ්‍රාම ස්ථානයට ඇතුල් වීමේ පොරොන්දුවක් ඉතුරුව තිබෙද්දී නුඹලාගෙන් යමෙකුට ඊට පැමිණෙන්න බැරි වූ බව පිනෝයදෝ කියා බය වෙමි. Therefore, let us be terrified of the possibility that අපිත් කල්පනා කරමු බය වෙලා හිතන්න ඕනේ. Possibly that even though the promise of entering the rest remain. අපි ඉස්සර පොරොන්දුවක් තියෙන ස්වර්ගයට යන්න. Remains. Any one of you might be judged to have fallen short of it. 4 නැවත කියමු. එබැවින් වහන්සේගේ විශ්‍රාම ස්ථානයට ඇතුල් වීමේ පොරොන්දුවක් ඉතුරුව තියෙද්දි නුඹලාගෙන් යමෙකු ඊට පැමිණෙන්න බැරි වූ බව පෙනේදෝ කියා බය වෙමු. මම අපි මේ යන ගමනේදී අපි කල්පනා කරන්නේ මොකද යුදස් 5 කතා කරන්නේ කොටස් 3ක් ගැන කතා කරනවා. අපි නැවත යුදස් යමු පහනේ කර හිටිමු. පහේ කතා කරන්නේ ඉතින් ස්වාමීන් වහන්සේ මිස්ර දේශෙන් සනගක් ගලවලා ගෙනා. ඉන්පසු විශ්වාස නොකළ නිසා කෙනලත් පුදුමහාස්කමක් තුලින් නේද ඒගොල්ලන් ගෙනා මැදදී විශ්වාස කරේ නැහැ. තම තමන්ගේ මාර්ගයේ ගියා. තම තමන්ගේ ආසාවල් පස්සේ ගියා. විනාශ වුණා. දැන් ඒ කොටස් දැන් යුදස් 5 6 7 කතා කරන්නේ කොටස් 3ක් ගැන. 5 කතා කරනවා ඊශ්‍රායලෙන් මිස්ර දේශයෙන් ගෙනාව ඊශ්‍රායල් මිනිස්සු ගෙනල්ලත් රතු මුහුදෙන් ගෙනල්ලත් මන්න අවුරුදු 40ක් දීලත් පොරොන්දු දේශයට යන්න බැරි වුණා. ඒක එළියට ආවයට. ඒතකොට එතනින් ඇතුළට ගියේ පිට වෙච්ච අයගෙන් දෙන්නයි. තව දෙගොල්ලෙක් ගැන කතා කරනවා. 6 කතා කරනවා ඒන්ජල්ස්ලා ගැන, දේව දූතයෝ ගැන. 7 කතා කරනවා සොදොම සහ ගොමෝරා ගැන, ස්ථාන ගැන, නගර ගැන. ඒවා හිටව මිනිස්සු කරපු. ඒතකොට අපිට යුදස් කතා කරනවා ඇදහිලා ආරක්ෂා කරගන්න. අපි ගැලවිලා ඉන්නේ. අපිට ගැලවීම ලැබිලා තියෙනවා. එහෙම කියලා සෙල්ලමේ ජීවත් වෙන්න එපා. මොකද මේ අපි ඉන්නේ අවසාන කාලේ අතලඟ. ඒ නිසා අපි යුදස් පොතේ 6 හම්බ වෙන්නේ ඊළඟ කොටස.
ඒන්ජල්ස්ලා ගැන කතා කරන්න. දැන් ගලවලා ගෙනාව ඊශ්‍රායල් ජාතිකයෝ මගදී සෑම කොච්චර කෙනෙක් විනාශ වුණාද? ඒක කොටසක්. දෙවෙනි කොටස උන්වහන්සේ මැව්ව දේවදූතයෝ. ඒ ගැන අපි 6 කතා කරමු. ඉතින් එහෙනම් මේ ගැන හොඳට ස්ටඩි කරන්න මේ පොත ඉවර වෙනකොට ඔයගොල්ලෝ ආත්මිකව සෑහෙන වර්ධනයකට එයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි ආඥා කරමු. Dear loving Heavenly Father, we thank you. I thank you so very much for this day, Lord, which you brought us to a remembrance about all the Israelites who came from Egypt. But yet, because of their unbelief and because of their lust, they fell on the way. But you fed 40 years. Lord, lead us the Holy Spirit, we pray. ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය නිසා ස්තුතියි. අප අද කතා කරේ ස්වාමිනී මේ මිස්රයෙන් ඔබ වහන්සේ ඒ මිලියන් ගණක් මිනිස්සු එළියට ගෙනල්ලත් කී දෙනාද ස්වාමිනී පොරොන්දු දේශයට ගියේ. ඒ මනුෂ්‍ය වහන්සේගේ හස්තේ ක්‍රියා දැකලත් උන්වහන්සේ අනුව ගිහිල්ලා පාපයට වැටලා මැදදී විනාශ වුණා. දැන් වහන්සේ කුරුසේ පූජා වෙලා අපිට නිදහස දීලා මේ යන ගමනේදී මැදදී අපි වැටෙන්නේ නැතුව ස්වාමිනී අවසානයේ ඉලක්කය දිහා බලාගෙන ඔබ වහන්සේගේ ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ අනුග්‍රහයෙන් ස්වාමිනී මේ කාලය ඒ ශුද්ධකමින් ඔබ වහන්සේගේ ඊමතේ ඔබ වහන්සේගේ වචනය කරන්න කොටගෙන ඒ ශුද්ධ වූ වචනයෙන් පවිත්‍ර වෙලා ඒ ගමන යන ඔබ වහන්සේගේ ශක්තිය අප සියලු දෙනාට දෙන්න ස්වාමිනී මේ ආසන සියලු දෙනාට ඔබ වහන්සේ ආරක්ෂා කොට ඕනාලේප කොට ඕනාශිර්වාද කොට තවත් සැනගකට මේ වචනය කියන්නේ යවන්න ස්වාමිනී. සියලු දේ ඔබට බාරයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්. එhmenan අපි ඊළඟ සෙෂන් එකේදී හැම දිනාටම ජේසුස් පිටයි.